අද දෙවියන් වහන්සේගේ වචනය මත විශ්වාසය තබන අය හා නොතබන අය යන මාතෘකාවෙන් දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගනිමු. මෙම මාතෘකාව තුළින් දෙවියන් වහන්සේගේ වචනය මත විශ්වාසය තබන අය හා නොතබන අයගේ අවසන් ප්‍රතිඵලය ගැන සොයා බලමු. දෙවියන් වහන්සේගේ වචනයට මහත් බලයක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ වචනය මලවුන් නැගිටුවා අප ස්වර්ගයේදී කළ පාපයන් කමා කරලීමටත් සදාකාල ජීවනයේදී අපව ස්වර්ග රාජ්‍යයට පමුණුවාලීමට හැකි බලයද තිබෙනවා. දෙවියන් වහන්සේගේ වචනයට අපව ස්වර්ගයේ රාජකීය පූජකයන් ලෙස නියම කිරීමේ බලයක් තිබෙනවා. දෙවියන් වහන්සේට මහත් බලයක් තිබෙන බව දැනත් අපගේ සැකය නිසා තම වචනයෙන් අහසත් පොළොවත් මවන්නට තරම් දෙවියන් වහන්සේ බලවත් නම් සියලු සෙනගට තම වචනය ඇසීමට සලස්වා පසුතැවිල්ලට ලක්කර ක්ෂණිකයින් තමන් වෙතට ඔවුන්ව ගෙන්වා ගැනීම දෙවියන් වහන්සේට පහසු දෙයක් නේද? එවැනි බලයක් තිබෙනවා නම් උන්වහන්සේ අපට සුභාරංචිය වෙනුවෙන් වැඩ කරන්න කියන්නේ ඇයි කියා සිතන්න පුළුවන්. අපව සුභාරංචිකාරියට සහභාගී කරවාගත් කාරණය ගැන දෙවියන් වහන්සේ පිළිතුරු දී තිබෙනවා. දෙවියන් වහන්සේ තම සෙනගට සුභාරංචිකාරය කිරීමට පැවසුවේ බලය නැති නිසා නොවේ. එය දෙවියන් වහන්සේගේ නියම කැමැත්ත නිසයි. මෙය සම්පූර්ණයෙන් තේරුම් ගත්තොත් අප කිසිදාක දෙවියන් වහන්සේගේ වචනයට අකීකරු වන්නේ නැහැ. සුභාරංචිකාරය සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත තේරුම්ගත් අයගෙන් පමණයි. වසර 40ක කාලයක් සියලු ආකාර පීඩාවන් අත්විඳා වූ කාන්තාරයේ නොයවා පහසු හා ඍජු මාර්ගයක පමුණුවමින් දෙවියන් වහන්සේට ඊශ්‍රායෙල් වරුන්ව කානාන් දේශයට යැවීමට තිබුණා. ඔවුන්ව එවැනි පරිසරයකින් යව්වේ ඇයි කියාද ඔබ සිතන්නේ? එක් වචනයෙන් දෙවියන් වහන්සේ අහසත් මුහුදත් අහසේ සියලු පක්ෂිනුත් සියලු ආකාර වෘක්ෂයන්ද මැව්වා. දෙවියන් වහන්සේ රතු මුහුද පවා දෙබෑ කළා. දෙවියන් වහන්සේ මේ සියල්ල කළ බව ඔබ විශ්වාස කරනවද? දෙවියන් වහන්සේ කලින් නොතිබුණු අහසත් පොළොවත් මැව්වා. Taman මැවූ සියලු සෙනගව රැස්කර ගැනීම උන්වහන්සේට කොයිතරම් පහසුද? එහෙමනම් අපලවා සුභාරංචිය කරවා ගැනීමට දෙවියන් වහන්සේට හේතුවක් ඇති බව ඔබට සිතෙන්නේ නැද්ද? දෙවියන් වහන්සේ පැවසුවේ සුභාරංචිය දේශනා කරන්න. නමුත් දේශනා කරන විටදී ඔබට බොහෝ දුෂ්කරතාවයන් හා පීඩාවන් අත්විඳින්නට සිදු වේවි කියාය. තම දරුවන් පීඩා විඳිනවාට කැමති දෙමව්පියන් සිටිනවද? කිසිම දෙමව්පියෙක් ඊට කැමති නැහැ. කෙසේ වෙතත් දෙවියන් වහන්සේ අපට එවැනි පීඩාවන් අත්විඳින්නට දුන් හේතුව වසර 3500කට ඉහතදී ඡායාවක් ලෙස මිසරයෙන් නිදහස්ව කානාන් දේශයට ඇතුල් වූ ඊශ්‍රායෙල් සෙනගගේ ඉතිහාසයෙන් අපට දැක ගන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ වචනය මත විශ්වාසයේ තබන අය නිතරම තම ජීවිතයේදී හාස්කම් අත්විඳිනවා. නමුත් දෙවියන් වහන්සේගේ වචනය මත විශ්වාසය නොතබා අකීකරු කමින් ජීවත් වන අය නිෂ්ඵල පරිසරයක ජීවත් වෙනවා. එවැනි අයට සත්‍ය තුල රැඳීමට නොහැකි වී අවසානයේදී ඊශ්‍රායෙල් වරුන් මෙන් විනාශ වී යනවා. බොහෝ පරීක්ෂාවන් හා අවට තිබූ මායාවන් නිසා ඊශ්‍රායෙල් වරු දෙවියන් වහන්සේවත් මිසරයෙන් නිදහස ලැබීමෙන් පසු තිබූ අවසන් අරමුණත් අමතක කළා. මේ අඥාන ක්‍රියාව කළා වූ අය දෙවියන් වහන්සේව අත්හරින බව අපගේ මනසේ තබාගත යුතුයි. දෙවියන් වහන්සේට ඕනෑම දෙයක් පිහිටුවන්න ගත වෙන්නේ තත්පරයකට හෝ විනාඩියකට වඩා අඩු කාලයක්ය. කෙසේ වෙතත් දෙවියන් වහන්සේ මේ තරම් ඉවසීමෙන් බලා සිටින හේතුවක් තිබෙනවා. අද බයිබලයේ වචනය තුලින් මේ හේතුව සොයා බලමු. වචනයේ බලය සනාථ කරගනිමු. උත්පත්ති 1:1ට යමු. පටන් ගැන්මෙහිදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූසේක. පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය. ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුවේහි හැසිරෙමින් සිටිසේක. දෙවියන් වහන්සේ එළිය වේවායි කීසේක. එවිට එළිය විය. එළිය යහපත් බව දෙවියන් වහන්සේ දුටුසේක. දෙවියන් වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට එළියට දවාලය කියාද අන්ධකාරයට රාත්‍රිය කියාද නම් තැබූසේක. සවස විය උදය විය.
ඒ එක දවසක්ය. දෙවියන් වහන්සේ ජල මධ්‍යෙහි අවකාශයක් වේවා. දෙවියන් වහන්සේ අවකාශයේ සාදා අවකාශයට උඩින් තිබුණු ජලයෙන් අවකාශයට යටින් තිබුණු ජලය වෙන් කළසේක. ඒ එසේ විය. දෙවියන් වහන්සේ අවකාශයට අහස කියා නම් තැබූසේක. සවස විය උදේ විය. ඒ දෙවැනි දවසක්ය. මෙහි අපට යම් තීරණාත්මක දෙයක් තේරුම් ගන්න පුළුවන්. දෙවියන් වහන්සේ යොදාගත් මෙවලම කුමක්ද? උන්වහන්සේගේ වචනයයි. සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේ පැවසූ දෙයට අනුවයි. දෙවියන් වහන්සේ විසින් ස්වර්ගීය දූතයනි අපගේ ස්වර්ගීය පවුලේ ලාබාලතමයාගේ සිට සියලු සමාජිකයන්ව රැස් කරන්න කියා පැවසුවොත් එය ඉක්මනින්ම සිදුවේවි. දෙවියන් වහන්සේට ක්ෂණයකින් සියලු සියෝන් දරුවන් සොයා ගන්න පුළුවන්. දෙවියන් වහන්සේට ක්ෂණයකින් සියලු දුෂ්ටයන්වත් පරාජය කරන්න පුළුවන්. මතෙව් 13ේදී දාසයන් ස්වාමියාගෙන් අප ගොස් ඒවා උදුරා දමනවාට ඔබ කැමතිද කියා අසද්දී උන්වහන්සේ පැවසුවේ කපන කාලය දක්වා තිරිඟුත් කිරිඳිත් එකට වැඩෙන්නට ඇරපල්ලා කියාය. දෙවියන් වහන්සේ අපට එවැනි දුෂ්කර පරිසරයන් තුල වැඩෙන්නට දුන්නේ ඇයි කියාද ඔබ සිතන්නේ? අප ඒ තුල ඇති දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයාගත යුතුයි. මේ ලෝකයේ මැවූ සෑම දෙයක් තුලම උන්වහන්සේට කැමැත්තක් තිබෙනවා. ඉතිහාසය බැලීමේදී දෙවියන් වහන්සේගේ වචනය කොයිතරම් බලවත්ද කියා අපට තේරුම් ගන්න පුළුවන්. මිනිස් බලයෙන් අහස මවන්න පුළුවන්ද? බැහැ. මිනිස් බලයෙන් පොළොව මවන්න පුළුවන්ද? බැහැ. කෙසේ වෙතත් කිසිම මෙවලමක් යොදා නොගෙන තම වචනයෙන් අහසත් පොළොවත් මැවීමේ බලය දෙවියන් වහන්සේට තිබෙනවා. සියල්ලෙනි ගැලවීමේ කාර්යයක් දෙවියන් වහන්සේ එක් දිනකින් සිදුවේවා කියා පැවසුවොත් එය ඉටු වෙනවා. නැතිනම් තත්පරයකින් සිදුවේවි කියා පැවසුවොත් එසේද සිදුවෙනවා. අප එවැනි විශිෂ්ට බලයක් ඇති පරාක්‍රමධාරී දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. 2 පේතුරුස් 3:5 යමු. මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනය කරුණු කොටගෙන පුරාණයේ පටන් අහසක්ද වතුරෙන් සම්බන්ධ කරන ලද්දා වූ වතුර මැදෙහි වූ පොළොවක්ද තිබුණු බවත් ඔහු කැමැත්තෙන්ම මතක නැති කරති. දෙවියන් වහන්සේගේ කැමැත්ත පිළිනොපදින හිතාමතා උන්වහන්සේට අකීකරු වන අය සියල්ල දෙවියන් වහන්සේගේ වචනයෙන් මැවුණු බව අමතක කරනවා. අහසත් පොළොවත් දෙවියන් වහන්සේගේ වචනයෙන් සෑදුණු බව 2 පේතුරුස් 3ෙහි අවධාරණය කර තිබෙනවා. දෙවියන් වහන්සේගේ බලයේ කාර්ය බයිබලය පුරාවට ප්‍රහෙලිකාවක කොටසක් මෙන් විසිරී තිබෙනවා. කෙසේ වෙතත් අප ඒ සියල්ල එකට එක්කල විට පොළොවෙන් අපගේ පරිසරයත් දෙවියන් වහන්සේගේ වචනයෙන් මැවුණු බවත් තවද සියල්ල වචනයෙන් ඉටුවන නිසා දෙවියන් වහන්සේගේ වචනයට මහත් බලයක් තිබෙන බව අපට තේරුම් ගන්න පුළුවන්. ලූක් 5:1 බලමු. තවද උන්වහන්සේ ගෙන්නෙසරත් නම් විල ළඟ සිටියේදී සමූහයෝ දෙවියන් වහන්සේගේ වචනය අසමින් උන්වහන්සේට තෙරපීගෙන සිටියෝය. විල ළඟ ඔරු දෙකක් තිබෙනවා උන්වහන්සේ දුටුසේක. මසුන් අල්ලන්නෝ ඒවායින් බැස තමුන්ගේ දැල් සෝදමින් සිටියෝය. උන්වහන්සේ ඒ ඔරුවලින් එකක් වන සීමොන්ගේ ඔරුවට නැගී ගොඩින් ටිකක් ඈත් කරන්ට ඔහුගෙන් ඉල්ලා ඔරුවෙහි වැඩ හිඳගෙන සමූහයන්ට ඉගැන්වූසේක. උන්වහන්සේ කතා කොට නිම වූ කල ගැඹුරට ගොස් මසුන් අල්ලන්ට දැල් හෙලන්නයි සීමෝන්ට කීසේක. සීමෝන් උත්තර දෙමින් ස්වාමීනි අපි මුළු රාත්‍රියෙහිම වෙහෙස වීමුව. නමුත් මොකක්වත් ඇල්ලුවේ නැත. එහෙත් කුමක් නිසාද? ඔබගේ වචනය නිසා දැල් හෙලමී කීවේය. ඔවුන් එසේ කළ විට මසුන් මහත් රාශියක් අසුවිය. ඔවුන්ගේ දැල් ඉරෙන්ට පටන් ගත්තේය. දෙවියන් වහන්සේගේ වචනය මත විශ්වාසය තබන අයට මෙවැනි හාස්කම් අත්දකින්න පුළුවන්. අනෙක් අතට උන්වහන්සේගේ වචනයට අකීකරු වූවන්ට ස්වර්ග රාජ්‍යය දැකීමට නොහැකිය. සෑම විටම වේදනාකාරී දුක්ඛිත තත්වයන්ට දමනවා. 6 වන පදය ඔවුන් එසේ කළ විට මසුන් මහත් රාශියක් අසුවිය. ඔවුන්ගේ දැල් ඉරෙන්ට පටන් ගත්තේය. 7 වන පදය ඇවිත් තමුන්ට උපකාර කරන්ට අනෙක් ඔරුවෙහි සිටි හවුල්කාරයන්ට ඔවුහු සංඥා කළෝය. ඔවුහු ආකල්හි ගිලෙන තරමට ඔරු දෙකම පුරවා ගත්තෝය. සීමොන් පේතුරුස් ඒ දැක යේසුස් වහන්සේගේ දන ළඟ වැටි ස්වාමිනී මා වෙතින් ගිය මැනව මම පව්කාර මිනිසෙක්යි කීවේය.
පේතෘස්ට රාත්‍රියේ පුරාම කිසිවක් අල්ලා ගැනීමට නොහැකි වූවත් හදිසියේම මසුන් විශාල ප්‍රමාණයක් අල්ලා ගත් විට ආශ්චර්යමත් බලයක් නිසා මෙය සිදු වූ බව ඔහු වහාම දැනගත්තා. මම පෞකාර මිනිසෙකි. ශුද්ධ තැනැන් වහන්සේ මේ පෞකරු වෙත ලංවන්නේවත් කෙසේද? මා වෙතින් ගිය මැනව කියා පැවසුවා. දෙවියන් වහන්සේගේ වචනය මත විශ්වාසයේ තබන අයට පේතුරුස් මේ නිතරම මෙවැනි වූ බලයන් අත්විඳින්න පුළුවන්. දෙවියන් වහන්සේගේ වචනයේ බලය තේරුම්ගත් අය ඒ වචනයට අනුව ජීවත් වීමට උත්සාහ දරනවා. අපෝස්තල පේතුරුස්ගේ සිදුවීමේදී මෙන් අපගේ දෛනික ජීවිතයේ අත්විඳිය හැකි දෙවියන් වහන්සේගේ වචනය ගැන යොහන්ද පවසමින් සිටිනවා. යොහන් 2:1 බලමු. තුන්වෙනි දින ගලිලයේ කානාහි සරණ මංගල්‍යයක් විය. යේසුස් වහන්සේගේ මෑණියෝද එහි සිටියාය. යේසුස් වහන්සේ තුන් වහන්සේගේ ගෝලයොත් සරණ මංගල්‍යයට කැඳවනු ලැබුවෝය. මුද්‍රික පානය ඉවර වූ කල ඔවුන්ට මුද්‍රික පානය නැතැයි යේසුස් වහන්සේගේ මෑණියෝ උන්වහන්සේට කීවාය. යේසුස් වහන්සේද ස්ත්‍රිය, නුඹෙන් මට කම මොකද? මාගේ වේලාව තවම පැමුණුනේ නැතැයි ඈට කීසේක. උන්වහන්සේගේ මෑණියෝ නුඹලාට උන්වහන්සේ කියන කොයි දෙයක් නොමුත් කරපල්ලායයි මෙහෙකරු න්ට කීවාය. යුදෙව්වරුන්ගේ පවිත්‍ර වීමේ ප්‍රකාරයට එක එකේ මේත්‍ර 2-3 පමණ අල්ලන්නා වූ ගල් භාජන 6ක් එහි තබා තිබුණේය. භාජනවල වතුර පුරවා පල්ලායයි යේසුස් වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු ඒවා කට දක්වා පිරෙව්වෝය. උන්වහන්සේද ඉතින් එයින් අරන් මංගල්‍යයේ ප්‍රධානියා ළඟට ගෙන යා පල්ලායයි ඔවුන්ට කීසේක. ඔව්හු ගෙන ගියෝය. මංගල්‍යයේ ප්‍රධානියා මුද්‍රික පානය වූ වතුර රස බලා ඒවා කොතනින් වීදැයි වතුර ගෙනා මෙහෙකරුවන් දන්නා නොමුත් ඔහු දැන මනමාලයට අනගසා කවුරුත් පළමු කොට හොඳ මුද්‍රික පානයද මිනිසුන් හොඳටම බීවායින් පසු බාල මුද්‍රික පානයද දෙති. නුඹ මේ වනතුරු හොඳ මුද්‍රික පානයේ තබාගෙන සිටියේයි යයි ඔහුට කීවේය. යේසුස් වහන්සේ ගලිලයේ කානාහිදී තමන් ලකුණු වලින් මේ පළමුවෙනි එක කර ස්වකීය මහිමය ප්‍රකාශ කළසේක. උන්වහන්සේගේ ගෝලයෝද උන්වහන්සේ කෙරෙහි අදාහගත්තෝය. දෙවියන් වහන්සේගේ වචනයේ බලය පුදුමාකාරයි. උන්වහන්සේ පැවසූ ආකාරයටම ඔවුන් භාජන පිරෙවූ විට එහි රසය නිසා ස්වාමියා පුදුම වුණා. එය හොඳ මුද්‍රික පානයක් වුණා. තමන්ට ඕනෑ වූ විට දෙවියන් වහන්සේට ඕනෑම වෙලාවක ඕනම දෙයක් කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ එක්වරම සියලු දුෂ්ටයන් නැති කර ධර්මිෂ්ඨයන් පමණක් තෝරා ඔවුන්ව ස්වර්ගයට රැගෙන ගියොත් එය දිනකින් ඉටු වේවි. දෙවියන් වහන්සේ එසේ නොකරන්නේ ඇයි කියා අප සිතන්න පුළුවන්. උත්පත්ති 22:1 යමු. මේ කාරණාවලින් පසු දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින් ආබ්‍රහම් කියා ඔහුට කතා කළසේක. ඔහුද මම මෙහි යයි කීය. නුඹේ පුත්‍ර වූ නුඹ ප්‍රේම කරන එකම පුත්‍ර වූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස් මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පු කරවයි කීසේක. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට සිය පුත්‍රයාව පූජා කරන්නයි අනකල අවස්ථාවේදීද ඔහු නිතරම සිහි කළේ දෙවියන් වහන්සේගේ බලයයි. නුඹේ වංශය අහසේ තාරකාමෙන් බොහෝ සෙයින් වැඩි කරන්නෙමි කියා දෙවියන් වහන්සේ පොරොන්දු වූ නිසා මාගේ පුත් ඊසාකව පූජා කිරීමේ අන තුල උන්වහන්සේට ගැඹුරු කැමැත්තක් ඇති කියාය. ආබ්‍රහම් මොරියා කන්දට තම පුත්‍රයාව රැගෙන දවන පූජාවක් කොට කැපකිරීමට යන විටදී දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ ඇදහිල්ල දැක්කා. ඇදහිල්ල කියා කියන්නේ අපගේ මුඛයෙන් දෙවියන් වහන්ස මා ප්‍රේම කරමි කියා කීම පමණක් නොව ඇදහිල්ල යනු කල නොහැකියයි පෙනෙන දෙවියන් වහන්සේගේ ආඥාවට කීකරු වීමයි. දෙවියන් වහන්සේ අපගේ සිත් බලනවා. මේ හේතුව නිසා ආබ්‍රහම්ට ඇදහිල්ලේ පියා යන උතුම් පදවිය පිරිනැමුණා. සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේගේ වචනය මත විශ්වාසයේ තබන අය නිතරම මේ විශ්මිත හාස්කම් හා ආශිර්වාද ලබනවා. දෙවියන් වහන්සේගේ වචනයට මලවුන් යලි ජීවත් වී සදාකාල කමාව ලැබිය නොහැකි පව්කරුවන්ට පව්කමාව ලැබී අමරණීය ආත්මයන් බවට වෙනස්ව වරක් ඇතුළු වීමට තහනම්ව තිබූ ස්වර්ගයට ආපසු යාම සඳහා සියලු විශ්මිත ක්‍රමයන් නිර්මාණය කිරීමට අධිකාරීත්වය හා බලය තිබෙනවා. මෙය මතකයේ තබාගත් විටදී අප සියලු දෙනාටත් ආබ්‍රහම් පේතෘස් සහ ඇදහිල්ලේ සියලු පියවරුන් මෙන් දයාන්විත ජීවිතයක් ගත කිරීමට හැකි වෙනවා. උත්පත්ති 6:13ට යමු.
දෙවියන් වහන්සේ නෝවාට කතා කොට මාංශමය වූ සියල්ලන් කරන කොටගෙන පොළව බලහත්කාරයෙන් පිරී තිබෙන බැවින් ඔවුන්ගේ අන්තිමය මා ඉදිරියට පැමිණ තිබේ. බලව මම ඔවුන් පොළව හා සමග විනාශ කරන්නෙමි. නුඹ ගොපේ රිලී වලින් නැවක් සාදා ගනින්න. නැවෙහි කාමර සාදා එහි ඇතුළත් පිටතත් කීල් ගාපන්න. නුඹ ඒක සෑදිය යුතු ආකාරය මේය. නැවේ දිගරියන් 300ක්ය. පළල රියන් 50ක්ය. උස රියන් 30ක්ය. දෙවියන් වහන්සේ මෙම ආඥාවන් දුන්නේ නෝවාටයි. 22 වෙනි පදය බලමු. නෝවා එසේ කළේය. දෙවියන් වහන්සේ ඔහුට අනකල සියල්ල ලෙස ඔහු කෙළේය. ඕනෑම යුගයකදී දෙවියන් වහන්සේගේ වචනය මත විශ්වාසයේ තැබූ අය නිතරම විශ්මිත හාස්කම් අත්වින්දා. ආබ්‍රහම්ද මොරියා කන්දේදී විශ්මිත හා දයාන්විත හාස්කමක් අත්වින්දා. සියල්ලට පසුව මොරියා කන්ද යෙරුසලෙම් මාලිගාවේ භූමිය බවට පත් වුණා නේද? ආබ්‍රහම්ට ඊසාක්ව පූජා කිරීමට අණ ලැබුණු තැන පූජකයන් බැටළුවන්ව පුද කරමින් සෑම දිනකම යාඥා වේලාවන්ට අනුව දවන පූජාවන් පුද කරන තැනක් බවට පත් වුණා. යෙරුසලෙම් නුවර ගොඩ නැගුණේ දෙවියන් වහන්සේව නමස්කාර කරන තැනක් ලෙසයි. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට අණ කළ දේ තුල කිසිදු විශේෂිත හේතුවකින් තොරව පෙනී ගියත් එය තුල අරමුණක් හා කැමැත්තක් අඩංගු වී තිබුණා. පරණ ගිවිසුමේ ඇදහිල්ලේ පියවරුන්ගේ ජීවිතය තුල දෙවියන් වහන්සේ අනාවැකිමය අර්ථයක් තැබුවා. වසර 1500ක කාල පරිච්ඡේදය තුලදී බැටළුවන් ගවයන් හා අනෙකුත් සතුන්ගේ කැපකිරීම තුලින් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ කැපකිරීමේ අනාවැකිය එළිදරව් කළා නේද? එය කුරුසය මත පූජා වන සත්‍යතාවය වන එකම වූ පුත්‍රයාණන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව අපට පෙන්වීමට තිබෙන ඡායාවක්ය. කුමන දේ කළත් අප දෙවියන් වහන්සේගේ වචනය මත විශ්වාසය තබා ඒ වචනය බලවත් බව අමතක නොකළ යුතුයි. දෙවියන් වහන්සේට කීකරු වන තෙක් අපට හාස්කම් දකින්ටත් උන්වහන්සේගේ අදෘශ්‍යමාන හා විශ්මිත වූ විධි විධානයන්ට සහභාගී වන්නත් පුළුවන්. යෙරමියා 21:8 බලමු. තවද මේ සෙනගට නුඹ මෙසේ කියාපන්න. ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. මෙන්න ජීවත් වීමේ මාර්ගයත් මරණයේ මාර්ගයත් නුඹලා ඉදිරියේහි තබමි. අප ඉදිරියේ මාර්ග දෙකක් තිබෙනවා. ජීවත් වීමේ මාර්ගය හා මරණයේ මාර්ගය. අපගේ දැසට දකුණින් ඇති මාර්ගය ජීවනයේ මාර්ගය ලෙසත් වමින් ඇති මාර්ගය මරණයේ මාර්ගය ලෙසත් පෙනෙන්න පුළුවන්. නමුත් බයිබලය පවසන්නේ දෙවියන් වහන්සේගේ යෝජනා අපගේ යෝජනා නොවේ කියාය. අන්තිමය දක්වා දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වීමට අප දෙවියන් වහන්සේගේ වචනයේ බලය ඇඳිනගත යුතුයි. යෙසායා 55:8 බලමු. මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය. නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේ යයි ස්වාමින් වහන්සේ කියනසේක. අහස පොළොවට වඩා උසව තිබෙන්නාක් මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ. එලෙස වැස්ස හා හිම අහසෙන් බැස පොළොව පොඟවා සස්ත්‍රීක කර පලහට ගන්වා වපුරන්නාට බීජද කන්නාට කෑම දෙනතුරු එහි හැරී නොයන්නාක් මෙන් මාගේ මුකයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත් මා කැමති දේ සිදුකොට මා නියම කළ කාරණය සඵල කරනවා ඇත. දෙවියන් වහන්සේ අහස පොළොවට වඩා උස්ව තිබෙනවාක් මෙන් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලට වඩා උසස්ව තිබේ කියා පැවසුවා. රාත්‍රී අහස පුරා පැතිර ඇති තාරකා දෙස බලන්න. පෘථුවියේ පැවැත්ම වැදගත් වන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ දැසට පොළොව තුලාවෙහි දූවිල්ලක් මෙන් කුඩාය. නමුත් අප එය සියල්ලය කියා සිතා සිටිනවා. එහෙමනම් අප විශ්වාසයේ තැබිය යුත්තේ කුමක් ගැනද? දෙවියන් වහන්සේගේ වචනය මත විශ්වාසය තබන්න. අපගේ යෝජනා දෙවියන් වහන්සේගේ යෝජනාවලින් මුළුමනින්ම වෙනස් නම් අපගේ ක්‍රමයන් හොඳයි කියා සිතුනත් අප දෙවියන් වහන්සේගේ යෝජනා පිළිපැදිය යුතුයි. එහෙමනම් සුභාරංචිය අවසන් කිරීමට දෙවියන් වහන්සේ තම සර්ව බලධාරී බලය පාවිච්චි නොකරන්නේ ඇයි? ද්විතීය කතාව 8:1 බලමු.
නුඹලාම ජීවත්ව බෝ වෙන පිණිසද ස්වාමින් වහන්සේ නුඹලාගේ පියවරුන්ට දිවුල දේශයට ඇතුල්ව ඒක හිමි කරගන්නා පිණිසද අද මා විසින් නුඹලාට අනකරන මුළු ආඥාව ආරක්ෂා කරන්නට බලා ගන්න. අප දෙවියන් වහන්සේගේ වචනයට අනුව ජීවත් විය යුතු බව ඉන් අදහස් වෙනවා නේද? දෙවන පදය. නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ නුඹ යටහත් කර නුඹ සෝදිසි කර උන්වහන්සේගේ ආඥා නුඹ ආරක්ෂා කරනවාද නැද්ද නුඹේ සිතේ තිබෙන දේ දැනගන්නා පිණිස මේ 40 අවුරුද්දේ කාන්තාරයේහි නුඹ ගෙන ගිය මුළු මාර්ගය සිහි කරන්න. උන්වහන්සේ නුඹ යටහත් කොට නුඹ බඩගින්නට පැමිණෙන්නට ඉඩ ඇර මිනිසයා ජීවත් වන්නේ රොටි වලින් පමණක් නොවන බවත් ස්වාමින් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මිනිසයා ජීවත් වන බවත් නුඹට දන්වා දෙන පිණිස නුඹ දැන නොගෙන සිටියා වූ නුඹේ පියවරුන් දැන නොගෙන සිටියා වූ මන්නා වලින් නුඹ පෝෂණය කළසේක. මේ 40 අවුරුද්දේ නුඹේ වස්ත්‍ර නුඹ පිට පරණ නොවිය. නුඹේ පාද ඉදිමුනේ නැත. මිනිසෙකු තමාගේ පුත්‍රයාට දඬුවම් කරන්නාක් මෙන් නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ නුඹට දඬුවම් කරන බව නුඹේ සිතින් කල්පනා කරන්න. නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේට බයව උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරන්න. මක්නිසාද නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ නුඹ හොඳ දේශයකට පමුණුවනසේක. එය මිටියාවත් වලිනුත් හෙළවලිනුත් නික්මෙන දිය ඔයවල්ද උල්පත්ද වැවුද ඇති දේශයක්ය. එය තිරිඟුද යවද මුද්‍රික වැල්ද අතික්කා ගස්ද දෙලුම් ගස්ද ඇති දේශයක්ය. තෙල්ද ඔලිවද මී පැණිද ඇති දේශයක්ය. ඒ දේශයේ නුඹට හිඟ නැතුව කෑම කන්ට පුළුවන්. එහිදී නුඹට කිසි දෙයකින් අඩුපාඩුවක් නොවන්නේය. ඒ දේශයේ ගල් යකඩය. එහි හෙල් වලිනුත් නුඹට පිටතල හරා ගන්නට පුළුවන්. නුඹකා තෘප්තියට පැමිණ නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ නුඹට දුන් යහපත් දේශය ගැන උන්වහන්සේට ප්‍රශංසා කරපන්න. මා විසින් අද නුඹට අනකරන නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ ආඥාද විනිශ්චයන්ද පනත්ද නොපැවැත්වීමෙන් උන්වහන්සේ මතක නැති නොකරන්ට බලා ගනින්න. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගව පහසු හා ඍජු මාර්ගයකින් යවනවා වෙනුවට වසර 40ක් පුරා කාන්තාරයේ අතරමං කිරීමට හේතුවක් ඇති බව බයිබලය සාක්ෂි දරනවා. දෙවියන් වහන්සේ ඇතැම් විට ඔවුන් යටහත් කළා. කුසගින්නට පැමිණෙව්වා. ඔවුන් පෙර නුදුටු ස්වර්ගයෙන් වැටුණු මන්නාද කන්නට දුන්නා. මෙලෙස ඊශ්‍රායල් සෙනග තුල ඇදහිල්ල තිබෙනවාදැයි සෝදිසි කිරීමට දෙවියන් වහන්සේ ඔවුන්ව පරීක්ෂා කළා. ඒ හා සමානව දෙවියන් වහන්සේ ගැන විශ්වාසයක් නැති අයට ස්වර්ග රාජ්‍යයට ඇතුල්වීමට අවසර නැහැ. වනාන්තරයේදී ඇදහිල්ල නැති සෙනග අත්හැර දැමුවා. තම අදහස් උන්වහන්සේගේ අදහස් වලින් වෙනස් වූ නිසාත් අපහසුතා විසඳුන් නැති නිසාත් ඊශ්‍රායල් සෙනග උන්වහන්සේට අකීකරු වුණා. දෙවියන් වහන්සේව විශ්වාස කරනවා යයි පැවසුවත් ඔවුන් උන්වහන්සේව සැලකුවේ තම ජීවිතය පහසු කරවන මෙවලමක් ලෙස පමණයි. අද අප මෙම ප්‍රශ්නය අපගේ සිත් පත්ලේ කැටයම් කරගත යුතුයි. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගට මෙවැනි තත්වයක් ඇති කළේ ඇයි? යොහන් 11 සඳහන් වී ඇති ලාසරුස් ගැන ඔබ දන්නවා නේද? ඔහු වරක් මිය ගියත් යලි නැගිට සොහොන් ගෙයින් ජීවමානව එළියට පැමිණියා නේද? ලාසරුස්ගේ සහෝදරිය වූ මාර්තා විසින් ඔහු මැරි 4 දවසක් වන බැවින් දුගඳ හමනවා ඇති. ඔබ අප ගැන දුක් නොවන්න කියා පවසමින් යේසුස් වහන්සේව සොහොන් ගෙට ඇතුල් වීමෙන් වැළැක්වීමට උත්සාහ කළා. යේසුස් වහන්සේද මා කෙරෙහි අදහා ගන්නා මලනුමුත් ජීවත් වන්නේය. ජීවත්ව සිටින කවුරුනුමුත් මා කෙරෙහි අදහන්නේද ඔහු කිසි කලෙක නොනසින්නේය. මාර්තාට සැකයක් තිබුණත් ඇය පැවසුවේ එසේය ස්වාමිනි. ඒ නිසා යේසුස් වහන්සේ මේ හාස්කම ඇයට පෙන්වා දුන්නා. ලාසරුස් පිටතට වරෙන්න. ඒ මොහොතේදී රෙදි වලින් බැඳ තිබූ සිරුරෙන්ම ලාසරුස් පිටතට පැමිණියා. දෙවියන් වහන්සේ ලාසරුස්ට එවැනි කරුණාවක් දැක්වූයේ ඇයි? දෙවියන් වහන්සේ ලාදුරු රෝගීන් අතරින් කිහිප දෙනෙකු පමණක් සුව කළේ ඇයි? එවැනි හාස්කම් නිසා පමණක් මිනිසුන් තමන්ව විශ්වාස කරනවට දෙවියන් වහන්සේ කැමති වුණේ නැහැ. ඇතැම් විට දෙවියන් වහන්සේ තම සෙනගව යටහත් කර කුසගින්නට පමුණුවා උන්වහන්සේ ඔවුන්ව අහිතකර තත්වයන් තුලද හිතකර තත්වයන් තුලද තැබුවා. අන්තිමය දක්වා දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල නැති කර නොගන්නා සෙනගව සොයමින් සිටිනවා.
පව්කරුවන් දෙවියන් වහන්සේගෙන් ප්‍රයෝජන නොගත යුතුයි. උදාහරණයක් ලෙස මනුෂ්‍යයන් මට ඒකටත් මේකටත් දෙවියන් වහන්සේව ඕනේ කියා සිතමින් දෙවියන් වහන්සේ සිටින්නේ තමන්ට සේවය කරන්නට පමණයි කියා සිතා සිටිනවා නම් ඔවුන් වැරදි. පව්කරුවන් සදාකාලික නිරයට යාමට නියම වන නිසා දෙවියන් වහන්සේ මේ පොළොවට පැමිණ නැවත වරක් මිදීමේ විශ්මිත කරුණාව පිරිනැමුවා. ඔවුන් අතීතයේදී කළ සෑම පාපයකටම දෙවියන් වහන්සේ සමාව දෙනවා. ස්වර්ගීය නිවහනට යාමට අවසර ඇත්තේ කාටද? දෙවියන් වහන්සේ ගැන ඇදහිල්ල ඇති අයට පමණයි. එහෙමනම් ඇදහිල්ල යනු කුමක්ද? අපව වෙන්කර හඳුනා ගැනීම සඳහා දෙවියන් වහන්සේ නිතිපතා අපාවට විවිධ වාතාවරණයන් සිදුවීමට සැලැස්සුවා. ඒ තුලදී අපට ඇදහිල්ල තිබෙනවා දැයි දෙවියන් වහන්සේ තීරණය කරනවා. DNA වෛද්‍ය පරීක්ෂණ නොතිබුණු කාලයක සාලමොන් විසින් සැබෑ මව හා අසත්‍ය මවව වෙන්කර හඳුනාගන්නේ කොහොමද? දරුවා කෙරෙහි ඇති සැබෑ මවගේ ස්වභාවික ප්‍රේමය හා අනුකම්පාවෙන් සැබෑ මව හා අසත්‍ය මව අතර ඇති වෙනස ඔහු හඳුනාගත්තා. ස්වාමිනී කියා පැවසුවත් සැබවින්ම තමන්ව විශ්වාස කරනවා දැයි දෙවියන් වහන්සේ සෝදිසි කරනවා. ඊශ්‍රායල් සෙනග පැවසුවේ මම දෙවියන් වහන්සේව විශ්වාස කරනවා කියාය. කෙසේ වෙතත් දුෂ්කර තත්වයක තැබූ විටදී තමන් විශ්වාස කරනවා යයි පැවසුවත් ඔවුන් උන්වහන්සේට සැලකුවේ කොහොමද? ඔවුන් දෙවියන් වහන්සේට පිටුපා ද්‍රෝහි වුණා. අපව මේ කාන්තාරයට රැගෙන විත් මරන්ට සාධන්නේ මක් නිසාද කියා පවසමින් ඊශ්‍රායල් සෙනග මැසිවිලි නැගුවා. දෙවියන් වහන්සේගේ සිත බිඳී ගියා. නැවත වරක් ඇදහිල්ල නොමැති අයව උන්වහන්සේ වෙන් කළා. වී සහ දහයියා එක්ව තිබෙන විට ඒ දෙක වෙන්කර හඳුනා ගන්න අපහසු වෙනවා. කෙසේ වෙතත් සුළඟ හැමූ විටදී දහයියා හුළඟට ගසාගෙන යනවා. ඉතිරි වන්නේ වී පමණයි. දෙවියන් වහන්සේ නිසකයෙන්ම ඒ දෙක වෙන් කරනවා. ද්විතීය කතාව 8:2 බලමු. නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ නුඹ යටහත් කර නුඹ සෝදිසි කර උන්වහන්සේගේ ආඥා නුඹ ආරක්ෂා කරනවාද නැද්දැයි නුඹේ සිතේ තිබෙන දේ දැනගන්නා පිණිස මේ 40 අවුරුද්දේ කාන්තාරයේහි නුඹ ගෙන ගිය මුළු මාර්ගය සිහි කරන්න. දෙවියන් වහන්සේ ඔවුන්ව පරීක්ෂා කළේ වචනයට ඔවුන් කීකරු වෙනවාද නැද්ද? තමන්ව විශ්වාස කරනවාද නැද්ද කියා දැන ගැනීමටයි. ඊශ්‍රායල් සෙනගට සබත් දවසේ සත්‍ය ඉගැන්වීම සඳහා දෙවියන් වහන්සේ ඔවුන්ට දින 5ක් පුරා මන්නා ලබා දුන්නා. නමුත් සබත් දිනට පෙර 6 වන දිනයේදී ඔවුන්ට දෙගුණයක් මන්නා ලබා දුන්නා. 7 වන දින සබත් දිනයේදී අහසින් මන්නා වැටුනේ නැහැ. ඊශ්‍රායල් සෙනගට දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වීමට හැකිවන ලෙස දෙවියන් වහන්සේ සෑම තත්වයක්ම සාදා දුන්නා. දෙවියන් වහන්සේ ඔවුන්ව වනාන්තරයේදී පුහුණු කළේ කානාන් දේශයට ඇතුළු වූවයින් පසුවත් ඔවුන්ට දෙවියන් වහන්සේගේ නියෝගයන් ආඥා 50 හා වේවස්ථාවන් අමතක නොවන පිණිස නේද? දෙවියන් වහන්සේ සියල්ල කළා. ඊශ්‍රායල් සෙනග යෙරිකෝව වටා සත්වරක් ගමන් නොකළත් දෙවියන් වහන්සේට එය විනාශ කරන්න පුළුවන්. මෝසෙස් තම සැරයටියේ රතු මුහුද දෙසට දිගු නොකළත් දෙවියන් වහන්සේට රතු මුහුද දෙබෑ කරන්න පුළුවන්. අපට කරදර වන සෑම ගැටලුවක්ම දෙවියන් වහන්සේට ඉවත් කරන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ එසේ නොකරන්නේ අප උන්වහන්සේව සොයා යාඥා කරමින් උන්වහන්සේ මත යැපීම උන්වහන්සේට අවශ්‍ය වූ නිසායි. මේ තුල ඇති ගැඹුරු කැමැත්ත නම් අප ස්වර්ග රාජ්‍යය වෙත නැවත ගිය පසු රාජකීය පූජකයන් වීමයි. පොළොවේ ජීවත් වන විටදී දෙවියන් වහන්සේව විශ්වාස නොකරන අය කිසිදාක ස්වර්ග රාජ්‍යයට ඇතුල් වන්නේ නැහැ. හේබ්‍රෙව් 3:7 බලමු. එබැවින් ශුද්ධාත්මයන්න් වහන්සේ කතා කොට අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් මේ කාන්තාරයේදී පරීක්ෂා කිරීමේ දවසේ උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගනිල්ලා. එහිදී නුඹලාගේ පියවරු මා සෝදිසි කර බැලීමෙන් පරීක්ෂා කොට 40 අවුරුද්දක් මාගේ ක්‍රියාවන් දුටුවෝය. එබැවින් මම ඒ පරම්පරාවට අප්‍රසන්න වී ඔහු නිතරම සිතින් මුලා වෙති. මාගේ මාර්ගයන්ද ඔහු දැන නොගත්
කරත්තෝය. ඔහු මාගේ විශ්‍රාම ස්ථානයට ඇතුල් නොවන්නෝයයි මාගේ උදහසින් දිවුලෙමි කියන ලෙස කානාන් දේශය ස්වර්ග රාජ්‍යය නිරූපණය කරන නිසා දෙවියන් වහන්සේට අකීකරු වන්නේ ඔවුන්ගේ සිත් ස්වර්ගයට යාමට නොහැකි ලෙස මුලා වී ඇති නිසාය. 12 වන පදය සහෝදරයනි ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් අහක්ව යන්නා වූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරින් කිසිවෙකු තුල නොතිබෙන හැටියට බලාගනිල්ලා. නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාර කමෙන් දැඩි නොවන පිණිස අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාද කරපල්ලා. මක්නිසාද අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහුනම් උදහස් ඉපදවීමේදීමෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්නයි කියා තිබෙන හැටියට අපගේ විශ්වාසයේ පටන් ගැන්ම අන්තිමේ දක්වා ස්ථීර ලෙස අල්ලාගෙන සිටිමුනම් අපි ක්‍රිස්තුස් වහන්සේගේ පංගුකාරයෝ වී සිටිමුව. එසේය ඇසූ කල්හි උදහස් ඉපදෙව්වෝ කවරහුද? මෝසෙස් කරන කොටගෙන මිසරෙන් පිටත්ව ආවා වූ සියල්ලෝ නොවෙද්ද? තවද උන්වහන්සේ 40 අවුරුද්දක් අප්‍රසන්නව සිටියේ කවුරුන් කෙරෙහිද? පව් කළා වූ තමුන්ගේ මලකඳන් කාන්තාරයේ වැටුණා වූ තැනැත්තන් කෙරෙහි නොවේද? තමන් වහන්සේගේ විශ්‍රාම ස්ථානයට ඔහු ඇතුල් නොවන්නෝයයි උන්වහන්සේ දිවුරුවේ අකීකරු තැනැත්තන් ගැන නොවේද? මෙසේ නොහැදිලිකාරකම නිසා ඔවුන්ට ඇතුල්වෙන්ට නොපුළුවන් බව අපට පෙනෙන්නේය. හෙබ්‍රෙව් 3:8 තමන් වහන්සේගේ විශ්‍රාම ස්ථානයට ඔහු ඇතුල් නොවන්නෝයයි උන්වහන්සේ දිවුරුවේ අකීකරු තැනැත්තන් ගැන නොවේද? මෙසේ නොහැදිලිකාරකම නිසා ඔවුන්ට ඇතුල්වෙන්ට නොපුළුවන් බව අපට පෙනෙන්නේය කියාය. අපගේ දෛනික ජීවිතය තුලදී ਸਰව බලධාරී දෙවියන් වහන්සේ සැබෑ ඇදහිල්ල නොමැති අයගෙන් ඇති අයව නොනවත්වාම වෙන් කරමින් සිටිනවා. අපගෙන්ම මේ තත්වය තුලදී දෙවියන් වහන්සේගේ වචනය මත පමණක් විශ්වාසය තබමින් මම දෙවියන් වහන්සේගේ කැමැත්ත පවත්වමින් ජීවිතය ගත කරන්නේ කොහොමද කියා ඇසිය යුතුයි. සහෝදර සහෝදරියනි අප සෑම විටම දෙවියන් වහන්සේගේ සිතට එකඟ අය විය යුතුයි. අපගේ ඉතිරි ජීවිත කාලය තුලදී අප සියල්ලේදී ස්තුති පුද කළ යුතුයි. අප තවත් දෙවියන් වහන්සේව ඇඳින ගැනීමට වීරිය කර පියාණන් හා මෑණියන්ගේ විධිවිධානයන්ට දයාන්විතව සහභාගී වෙමු. ඔබත් මමත් දෙවියන් වහන්සේට බියව සෑම දිනම ආශිර්වාද ලබාවියයි පතමින් මේ දේශනාව අවසන් කරන්න කැමති. ඔබට බොහොම ස්තුතියි.